සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ලොව පුරා පැතිර යන නව ඔමික්‍රෝන් ප්‍රභේදය ලංකාව තුළද තිබිය හැකි බවට සෞඛ්‍යංශවලින් අනතුරු ඇඟවීමක්. ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ආසියා පැසිෆික් කලාපයට දැනුම් දෙයි. අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිලේ සංශෝධනයක්. කඩුගන්නාවෙන් වසා දැමුණු කොළඹ නුවර මාර්ගය යළි විවෘත කෙරේ. මේ වන විට ගෝලීයව පැතිර යන ඔමික්‍රෝන් නම් නව කොවිඩ් වෛරස ප්‍රභේදය මෙරටට ඇතුළු වීම වැළැක්විය නොහැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පවසනවා. එමෙන් මේ මහත්මිය සඳහන් කළේ මෙම වෛරසයේ පැතිරීමේ වේගය 500ක මට්ටමක පැවතීම එහි භයානක බව තවත් තීව්‍ර කිරීමට හේතු වන බවයි. මේ වන විට ගෝලීයව ඉතා සීක්‍රයෙන් පැතිර යන ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 6ක පුද්ගලයින්ට මෙරටට පැමිණීම අද රාත්‍රියේ සිට තහනම් වනවා. ඒ අනුව අවසන් දින 14ක කාලය තුල එලෙස පැමිණි කිසිවෙකු සිටී නම් නිරෝධායනයට යොමු වන ලෙසයි සෞඛ්‍යාංශම පුද්ගලයන්ට දැනුම් දී ඇත්තේ. මේ වගේ ප්‍රභේද ඇති වෙන්නේ බොහෝ වෙලාවට වෛරසය බෝවීමට ඉඩ ප්‍රස්තාව සමාජය තුළ ඉඩ හැරියොත් තමයි වෙන්නේ. මේ වෛරසය ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා 500 ගුණයකින් පමණ වේගයකින් පැතිරෙන බවක් තමයි සඳහන් වන්නේ. ඉතින් ඇත්තෙන්ම මේ වෛරසය එන එක අපිට වැළැක්විය නොහැකි. අප සූදානම් වීමක් තමයි අවශ්‍ය වෙන්නේ. වෛරසය එන විට අපිට මේ අවස්ථාවේ කළ හැකි උපරිම පියවරවල් ටික ගැනීමට කාල පරාසයක් ලැබිලා තියෙනවා. ජනතාව මේකට බියවීමෙන් පලක් වෙන්නේ නැහැ. එමෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ මේ වන විටත් එම ප්‍රභේදය මෙරට තුළද පවතින බවට සැකයක් පවතින බවයි. දැනට වාර්තා වෙච්ච රටවල් 7ක් සම්බන්ධව තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය කතා කරන්නේ. නමුත් මේකෙන් කියන්නේ නැහැ අනිත් ලෝකයේ අනිත් රටවල් වල මේ ප්‍රභේදය නැහැ. ඒ වගේම ලංකාව ඇතුළට මේ ප්‍රභේදය ඇවිල්ලා නැහැ කියලා. තියෙන ප්‍රශ්නය තමයි අපි පර්යේෂණ කරන ප්‍රමාණය මත තමයි මේක පදනම් වෙන්නේ. ඒ නිසා ඉදිරි දින කිහිපේ ලෝකයේ අනිකුත් රටවල හෝ ලංකාවේ මේ ප්‍රභේදය වාර්තා වීමේ අවදානමක් තියෙනවා. අපි නිසි ආකාරයෙන් නිසි ධාරිතාවෙන් පරීක්ෂණ කටයුතු කරොත්. විශේෂයෙන්ම ලංකාවේ ගුවන් තොටුපළේ තත්ත්වය ඉතාමත්ම කනගාටුදායකයි. ගුවන් තොටුපළ ඇතුලේ සෞඛ්‍යාංශ දැනට COVID-19 ආවේක්ෂණ පද්ධතිය පවත්වාගෙන යාම සඳහා කටයුතු කළත් ඒ කටයුතු කරන්න ඉතාමත්ම නොසලකා හැරීම මැද. ඒ වගේම ගුවන් තොටුපළේ පවතින ලිහිල් පද්ධතිය නිසා මගීන්ට යම් විදිහකට සෞඛ්‍යාංශ මගහැර යාමේ අවකාශයක් තියෙනවා. ඒ නිසා අපි මේ තත්ත්වය හැමුවේ ලෝකේ වාර්තා වෙන මෙවැනි අවදානම් ප්‍රභේද ඕනෑම මොහොතක රට ඇතුළට එන්න පුළුවන්. මේ අතර ඊයේ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 719ක් වාර්තා වී තිබෙනවා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්ුණේ 5,61,778ක් ලෙසයි. COVID-19 ආසාදිතෝ දෛනිකව ලංකාවේ වැඩි වෙමින් පවතිනවා. ඒ වගේම මරණත් යම් තරමකට වැඩි වෙමින් තියෙනවා. එමෙන්ම ඊයේ වාර්තා වූ නව කොවිඩ් මරණ 20ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,278ක් දක්වා ඉහළ ගියා. දැනටත් දෛනිකව මරණ 20ක් විතර වාර්තා වෙනවා. නමුත් මේ මරණ 20 අපි මේ ඇනලයිස් කරලා බැලුවත් අපිට පේන දෙයක් තමයි ඒකෙන් විශාල ප්‍රතිශතයක් 60ට වැඩි සහ නිදන්ගත රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන අය තමයි ඉන්නේ. ඒකට වැඩි අයට දෙන්න පණිවිඩය තමයි ප්‍රමාද කරන්නට එපා. පුළුවන් තරම් ඉක්මනට ගිහිල්ලා එන්නත් තමකරණේ ලබාගෙන තමුණුත් ආරක්ෂා වෙලා රටෙත් මේක පැතිරීමත් මරණත් අඩු කරගන්න උදව් වෙන්න පුළුවන්. මේ අතර කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරඟාවලිය සඳහා සිම්බාබ්වේ බලා ගිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ 7 දෙනෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හැකි ඉක්මනින් දිවයිනට ගෙන්වා ගැනීමට නියමිතයි. මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශානුව අද සිට දහම් පාසල් යාලි විවෘත කර තිබෙනවා. ඒ මීට පෙර පිළිබඳව කළ දැනුවත් කිරීමකට අනුවයි.
කෙසේ වෙතත් අප වාර්තාකරුවන් සඳහන් කළේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල දරුවන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බවයි. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 18,260ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,29,240ක් ලෙසයි. ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ආසියා පැසිෆික් කලාපයට අනතුරු වැඟවීමක් සිදු කර තිබෙනවා. දකුණු අප්‍රිකාවෙන් මුල්වරට සොයා ගැනුණු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අග්නිතික ආසියාතික කලාපීය රටවලට දැනුම් දීමක් කරනවා. ලොව රටවල් කිහිපයකින්ම මේ වන විට නව වෛරස් ආසාදනයුවන් සොයාගෙන ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ආසියා පැසිෆික් කලාපයේ රටවලට දැනුම් දෙන්නේ මේ හේතුවෙන් පරීක්ෂාවන් මෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ ශක්තිමත් කොට එන්නත් කරන ආවරණය ඉහළ නංවන ලෙසයි. එමෙන්ම කලාපයේ බොහෝ රටවල කොවිඩ් ව්‍යාප්තිය අඩුවෙන් පැවතුනද ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් තවදුරටත් වෛරසයට එරෙහිව ආරක්ෂාවක් ලැබිය යුතු බවද ඔවුන් පෙන්වා දෙනවා. මේ හේතුවෙන් එම සෞඛ්‍ය ආරක්ෂණ පියවර තවදුරටත් අනුගමනය කළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළේ. විශේෂයෙන් වෛරසයට නිරාවරණය වීම වළක්වන මුව ආවරණ නිසි ලෙස පැළඳීම සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමත් ඒ අතරින් වැදගත් වන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. මේ අතර දකුණු අප්‍රිකාවෙන් හමු වූ වඩාත්ම විකෘතිතා සහිත ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතින් මෙවන විට අප්‍රිකාව සහ යුරෝපා මහද්වීපවලට අයත් රටවල් 8කින් හඳුනාගෙන තිබෙනවා. රටවල් ලැයිස්තුවට අලුතෙන් මෙක් වූයේ බ්‍රිතාන්‍ය, ජර්මනිය සහ ඉතාලියයි. බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් ආසාදිතින් දෙදෙනාම මෑතකදී දකුණු අප්‍රිකාවේ සංචාරය කර ඇති බවයි එරට සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කළේ. ඒ අනුව පවතින තත්ත්වය හමුවේ අප්‍රිකානු රටවල් 10ක් සිය සංචාරක රතු ලැයිස්තුවට ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍ය පියවරගෙන තිබෙනවා. එමෙන්ම හෙට සිට එංගලන්තයේ වෙළඳ සැල්වල සහ පොදු ප්‍රවාහන මාධ්‍යයන්හි මුව ආවරණ භාවිතය නැවතත් අනිවාර්ය කිරීමටයි එරට රජය තීරණය කර ඇත්තේ. එමෙන්ම රට තුළට පැමිණෙන සියලු දෙනා PCR පරීක්ෂණවලට ලක්වීම අනිවාර්ය බවද අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නිවේදනය කර තිබෙනවා. මේ අතර දකුණු අප්‍රිකාවේ සිට නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර ගුවන් තොටුපළ වෙත ඊයේ පැමිණි ගුවන් යානා දෙකක සිටි 600ක් පමණ වන පිරිස අතරින් 61 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඔවුන්ට ආසාදනය වී ඇත්තේ ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදයද යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මේ වන විට ඔවුන් ගුවන් තොටුපළ ආසන්නයේ හෝටලයක හුදකලා කර සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ අතර නව ප්‍රභේදය හමුවේ සියලු දේශ සීමා වසා දැමූ පළමු රට බවට ඊශ්‍රායලය පත්ව තිබෙනවා. ඒ අනුව ඊශ්‍රායලය දින 10ක කාලයක් විදේශිකයින්ට රට තුළට ඇතුළු වීම තහනම් කිරීමටද පියවරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉදිරි දින 3ක කාලය තුලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගෙගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල රාත්‍රියේ කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳවද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මධ්‍යම සබරගමුව, බස්නාහිර, දකුණ, වයඹ සහ ඌව පළාත්වලත් මන්නාරම් දිස්ත්‍රික්කයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසිද ඇති විය හැකියි. මේ වන විට ශ්‍රී ලංකාව හරහා අන්තර්මෝසම් කාලගුණ තත්ත්වය තමයි ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. ඒ වගේම ඉදිරි දින 3ක පමණ කාලයක් මේ ආකාරයට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම තමයි ප්‍රමුඛව බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. දෙසැම්බර් 1 වෙනිදායින් පස්සේ වගේ ශ්‍රී ලංකාවේ වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර වර්ෂාවත් සමග ජලාශ රසකම ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර දැදුරුවේ ජල මට්ටමද ඉහළ ගොස් ඇති බැවින් ඒ ආශ්‍රිත ප්‍රදේශවල සුළු ගම් වතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. විශේෂයෙන්ම මේ දිනවල පවතින වර්ෂා තත්ත්වයේ විශේෂ ලක්ෂණයක් පවතිනවා. ඉතාමත් කෙටි කාලයක් තුළ විශාල වර්ෂාවල් ලැබීමේ ප්‍රවණතාවයක් පවතිනවා අධික ශීඝ්‍රතාවයකින්. දිවයින පුරාම සියලුම භූමි ප්‍රදේශ සම්තෘප්ත තත්ත්වයකින් පවතින්නේ මේ වන විට. මේ හේතුව නිසා හදිසියේ ප්‍රාදේශීය වශයෙන් ගම් වතුර විශේෂයෙන්ම ප්‍රධාන ගංගාවල අතු ගංගා වල පහත් බිම් ප්‍රදේශ ශනිකව ගම් වතුර තත්ත්වයකට ලක්වීමේ හැකියාව පවතිනවා. ඒ නිසා දිවයිනේ සියලුම ප්‍රදේශවල පහත් බිම් වල
ගංගාවට පදිංචි මහ ජනතාව ඉදිරි දින කිහිපය තුලත් දැඩි අවධානයකින් පසුවිය යුතුයි කියන ඉල්ලීම සිදු කරන්න කැමැති. මේ අතර දිස්ත්‍රික් 8කට නායෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ පියවරගෙන තිබෙනවා. ඒ අනුව කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, රත්නපුරය, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට පැන වූ නායෑම් අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ. ඊට අමතරව අනෙකුත් ප්‍රදේශවලට යම් තරමක වර්ෂාපතන ලැබෙන බැවින් ඒ වර්ෂාපතනයේ ක්‍රමික වර්ධනයක් දුටුවොත් ඒ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව තම නිවාසවලට පවතින ඛණ්ඩි යන විශේෂයෙන් සැලකිලිමත් වෙමින් අවශ්‍යවත් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ඉල්ලා සිටිනවා. මේ අතර පැවති අධික වර්ෂාවත් සමග පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමුණු මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගය යළි විවෘත කර තිබෙනවා. තත්ත්වය යහපත් වීම හේතුවෙන් අද පෙරවරු 6ට එම මාර්ගය ධාවන කටයුතු සඳහා යථාතත්වයට පත් කළ බවයි පොලිසිය සඳහන් කළේ. අද මධ්‍යම රාත්‍රියේ 12 සිට පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි නිෂ්පාදක හිමියන්ගේ සංගමය පියවරගෙන තිබෙනවා. මාධ්‍ය හමුවක් පවත්වමින් සමස්ත ලංකා බේකරි නිෂ්පාදක හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ ග්‍රෑම් 450ක් බර පාන් ගෙඩියක මිල මෙලෙස අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් ඉහළ යන බවයි. තිරිඟු පිට මිල ඉහළ යාම හමුවේ බේකරි කර්මාන්තය සහ ආපනශාලා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි බේකරි හිමියන් පවසන්නේ. තිරිඟු පිට මිලට සමගාමීව බේකරි කර්මාන්තයට භාවිත කරනු ලබන අනෙකුත් අමුද්‍රව්‍යවල මිලද ඉතා අධික ලෙස ඉහළ ගොස් ඇති බවද බේකරි හිමියන් පවසනවා. මෙම තත්ත්වය තුළ බේකරි කර්මාන්තය වගේම එහි නියැලී සිටින සේවක පිරිසගේ රැකියාවල අවිනිශ්චිතභාවයක්ද හටගෙන ඇති බවයි බේකරි නිෂ්පාදක හිමියන්ගේ සංගමය සඳහන් කළේ. මොකද බේකරි කර්මාන්ත සඳහා ලොදාගන්න සියලුම වතුර ටික ඇරෙන ඔක්කොම ගේන පිටරට. මේ පිටරටින් ගේන සියලුම දේවල් අද එනකොට වැඩි වෙලා ඉවරයි. සාමාන්‍යයෙන් අපේ තීරණය අනිවාර්යයෙන්ම ලංකාවේ පාන් ගෙඩියන්න රුපියල් 100ක්වත් විය යුතුයි නැත්නම් අපිට බේකරි හිමියන්ට මේකේ ලාභයක් නැහැ. ඉතින් ඒක හන්ද අද වෙනකොට ලංකාවේ බේකරි තියෙන 7000ක් පමණ මේකේ ලක්ෂ ගාණක් කැපෙනවා. මේ විශාල ප්‍රමාණයක ජීවනෝපාය රැකිලා තියෙන මේකෙන් ඒත් එක්කම පාන් හැර අනිකුත් සියලුම නිෂ්පාදනවල රුපියල් 5කින් හරි 10කින් හරි සාධාරණ මිලකින් අවශ්‍යම කරන කෑම වර්ගවල පමණක් මිල වැඩි කිරීමක් සිද්ධ කළා. පාරිභෝගික ජනතාවත් ආරක්ෂා කරගෙන තමන්ගේ ව්‍යාපාරෙත් ආරක්ෂා කරගන්න කියලා අපි සියලුම බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා. පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරයක් අරගෙනද මේ මිල වැඩි කිරීම කරේ. එහෙම පාලන මිලක් නැහැ පාන් වලට. අපිට ඕන ගානක හෙට රුපියල් 200ට වික්කත් ප්‍රශ්නයක් නැහැ. අපිට මුහුත් කරන්න බෑ. කෙසේ වෙතත් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ තිරිඟු පිටි සඳහා පාලන මිලක් පැනවීම අත්‍යවශ්‍ය වන බවයි. වෙළඳ ඇමතිවරයාට කිසියම් භාණ්ඩයක් පාරිභෝගිකයේ එදිනෙදා පැවැත්ම සඳහා අත්‍යවශ්‍යයි හැඟෙනවා නම් උට පුළුවන් පාරිභෝගික අධිකාරී සභාපතිවරයා ලවා ඒ ගැසට්ටුවක් බවට පත් කළා ඒ නියම කරනු ලබන ඒ භාණ්ඩයට පාලන මිලක් නියම කරන්න පුළුවන්. හැබැයි අද මේ වෙනකොට වෙලා තියෙන්නේ පාලන මිල ඉවත් කිරීම නිසා ව්‍යාපාරිකයට ඕන හැටියට සමාගමට ඕන හැටියට කඩහිමියට අවශ්‍ය ආකාරයට තිරිඟු පිටි මිල වැඩි කරලා තිබෙනවා. ඉස්සර අපිට අත්‍යවශ්‍යයි කියලා එදිනෙදා භාවිතා කරන භාණ්ඩ අද පාරිභෝගිකයන් ලං වෙන්න බැරි ආකාරයට සුභෝගී භාණ්ඩ බවට පත් වෙලා. සතියන්තයේ ඩොක්ටර්ගෙන් අහන්න විශේෂාංගය දැන්. මව්කිරි වලින් තමයි මුල් අවදියේදී කුඩා දරුවෙකුට අවශ්‍ය කරන හැම පෝෂ්‍ය පදාර්ථයක්ම ලබා දෙන්නේ. ඒත් මව්කිරි ලබා දෙන කාල සීමාවෙන් පසුව දරුවන්ගේ පෝෂණය පිළිබඳව දෙමව්පියන්ට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. එතනදී අපිට විකල්ප විදිහට ඉතුරු වෙන්නේ පිටිකිරි සහ දියර කිරි. මේ දවස්වල පිටිකිරි සම්බන්ධයෙන් යම්කිසි අර්බුදයක් පැන නැගිලා තියෙන නිසාම අපි සූදානම් ඔබේ දරුවා මව්කිරි වලින් පසුව දියර කිරි සඳහා යොමු කරවීමේ වැදගත්කම පිළිබඳව ඩොක්ටර්ගෙන් අහන්න. අම්මාගේ ආදරය නිසා අපිට මව්කිරි ලැබෙනවා. මව්කිරි තමයි දරුවෙක්ට තියෙන උතුම්ම ආහාරය. මව්කිරි ඉපදිච්ච දවසේ ඉඳලම ඒ දරුවාට අපිට ලබා දෙන්න පුළුවන්. පළවෙනි දවස් කීපෙදී දරුවාට ලැබෙන්නේ රන්කිරි. ඒ රන්කිරි වලින් දරුවාට පෝෂණය, ආරක්ෂාව සහ දීර්ඝකාලීන අම්මා සහ දරුවා අතර සම්බන්ධය ඇති කරනවා. මව්කිරි පමණක් පළවෙනි මාස 6ේදී ලබා දිය යුතුමයි. පළවෙනි මාස 6ේදී ඒ ලැබිය යුතු ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, විටමින්, khනිජ ද්‍රව්‍ය, ලිපිඩ ඊට අමතරව අවශ්‍ය ප්‍රමාණයට ජලය ඒ දරුවට ලැබෙනවා. ඉතින් ඒ නිසා පළවෙනි මාස 6ේදී මව්කිරි වලට ඇරෙන්න අඩු ගානේ වතුරවත් අපේ දරුවාට දිය යුතු නෑ. අවුරුද්දෙන් පස්සේ දරුවෙක්ට මව්කිරි වලට අමතරව හෝ මව්කිරි වෙනුවට දියරකිරි ලබා දිය හැකියි. දියරකිරි වර්ග විදිහට එළකිරි, එළුකිරි සහ සෝයාකිරි අපේ වෙළඳපොලේ පවතිනවා. ඉතින් සමහර අයට අපිට එළකිරි ලබා දිය හැකියි. සමහර අයට එළකිරි වලට යම්කිසි අසාත්මිකතාවයක් ආවොත් එළුකිරි ලබා දිය හැකියි. එළකිරි සහ එළුකිරි දෙකටම අසාත්මික
අසාත්මිකතාවයේ තියෙන දරුවන්ට දියර කිරි විදියට සෝයා කිරි ලබා දිය හැකියි. අවුරුද්දක් වෙනකම් මීකිරි, මුදෝහු මීකිරි එහෙම ලබා දෙන්න යන්න එපා. හැබැයි මාස 6න් පස්සේ අපිට සීනි නැති යෝගට් එක, ලුණු අඩු බටර් ඒ වගේ දේවල් අඳුන්වලා දෙන්න පුළුවන්. එලකිරි, එළුකිරි සහ සෝයා කිරි වල පෝෂ්‍ය පදාර්ථ තියෙනවා. විශේෂයෙන්ම මව්කිරි හා සමානව පෝෂ්‍ය පදාර්ථ තිබුණ නැතත් එලකිරි වල සහ එළුකිරි වල ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, විටමින සහ khනිජ ද්‍රව්‍ය තියෙනවා. ඉතින් ඒ නිසා අවුරුද්දකට පස්සේ දරුවෙක්ට අවශ්‍ය වුණොත් අපිට දියර කිරි ලබා දිය හැකියි. දියර කිරි ගත්තාම පැස්චරීකරණය කරපු කිරිත් සහ ශුද්ධ ජීවීන් සම්පූර්ණ හරණය කර කිරිත් තියෙනවා. අපේ වෙරද පොලේ. ඉතින් එතනදී පැස්චරීකරණය කර කිරි ගන්නවා නම් ඒ කිරිවල සාමාන්‍ය තත්වයකට බැක්ටීරියා හරණය කිරීමක් තමයි කරලා තියෙන්නේ. ස්පෝස් කියලා කියනවා අපි ඒවා එහෙම තියෙනවා. ඉතින් සම්පූර්ණ බැක්ටීරියා අයින් කළා නැති නිසා ප්‍රතිශක්තිකරණය අඩු දරුවෙක්ට වගේ දෙන්න අමාරුයි. හැබැයි අපි කියනවා ස්ටෙරිලයිස් කරපු කිරි. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම විෂ බීජ හරණය කර කිරි අපිට කාලයක් තියාගන්න පුළුවන්. ඒ වගේ කිරි අපිට පුළුවන් ඒ දරුවෙක්ට ප්‍රතිශක්තිකරණය අඩු දරුවෙක්ට උනත් ලබා දෙන්න. බැරිම තැනක් වුණොත් සමහරක් වෙලාවට අපිට ඇත්තට දෙන්න වෙන වෙලාවල් තියෙනවා. දරුවෙක්ව හදාගන්න වෙලාවට අම්මා රැකියාවට යනවා නම් අම්මා රැකියාවට ගියත් අපි කියන්නේ කිරි ටිකක් දෝලා තියලා යන්න. ඇත්තට පැය 6ක් විතර එළියේ තියන්න පුළුවන්. දවස් 2ක් 3ක් ෆ්‍රිජ් එකේ සාමාන්‍ය නැත් 2-6 අතර තියන්න පුළුවන්. කාලයක් අපිට තියන්න පුළුවන් ඩීප් ෆ්‍රීස් එකක තියනවා නම් අධිශීතකරණයක තියනවා නම් මව් කිරි තිය. ඒ වගේ අපිට දෝලා තියලා යන්න පුළුවන් නම් හොඳයි. එහෙමත් බැරි වුණොත් විතරක් අපිට කිරි අඳුන්වලා දිය හැකියි. දිය යුතුයි. අවුරුදු 2කින් පස්සේ දරුවෙක්ට දියර කිරි ලබා දෙනවා නම් ඒ දරුවගේ බරේ හැටියට අපිට දියර කිරි ලබා දිය හැකියි. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අවුරුද්දකට පස්සේ කිරි වීදුරු දෙකක් ඒ දරුවෙක්ට ලබා දෙන්න පුළුවන්. අවුරුදු 2කට පස්සේ වුණත් ඒ දරුවෙක්ට කිරි වීදුරු දෙකක් ලබා දිය හැකියි. ඉතින් අපේ වෛද්‍යතුමා පැහැදිලි කළා වගේ ඔබට පුළුවන් ඔබේ දරුවාව මව් කිරි වලින් පසුව දියර කිරි සඳහා යොමු කරවන්න. ඒත් එක්කම තව කාරණයක්. කුඩා දරුවන්ට දියර කිරි ලබා දීමේදී ඇතිවන ගැටලුවක් තමයි සෙම් රෝගී තත්ත්වයන් සහ විවිධ ආසාත්මිකතාවයන්. ඉතින් අපි සූදානම් ලබන සතියේදී දියර කිරි ලබා දීමේදී කුඩා දරුවන්ට ඇතිවන විවිධ ආසාත්මිකතාවයන් සහ ඒවාට විසඳුම් පිළිබඳව ඩොක්ටර්ගෙන් අහන්න. විශ්‍රාම ලැබූ ගුරු යුවලක් විදුල ඔබට දුන් දායාදයක් ගැන පසුගිය දිනක වාර්තා වුණා. ඒ අනුව ඔවුන්ගේ විශ්‍රාම වැටුප් වැය කරමින් ඔවුන් විසින් නව විද්‍යාගාරයක් පාසලක් වෙත ලබා දී තිබෙනවා. බකමූන සියඹලාව කනිෂ්ඨ විද්‍යාලය වැඩි දුෂ්කරතා මධ්‍යයේ ග්‍රාමීය දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන පාඨශාලාවක්. ඉගැනීමට හිත ඇති දරුවන්ට අකුරු කියා දෙන්නට එම පාසලේ ඇතැම් සම්පත්වල හිඟතාවය බාධාවක් බවට පත් වූයේ දරුවන්ගේ අධ්‍යාපනයට අභියෝග එල්ල කරමින්. ගම්පහ ප්‍රදේශයේ පදිංචි තිලක් ගමගේ මහතා විද්‍යා ගුරුවරයෙකු ලෙස එම පාසලට එක්වීමත් සමග විද්‍යාකාරයක අවශ්‍යතාවය එම පාසලේ දරුවන්ට අවැසි බව ඔහු වටහා ගන්නට වුණා. ගම්පහ රත්නාවලී බාලිකාවේ සේවය කරන ඔහුගේ බිරිඳ සෝමලතා ගමගේ මහත්මිය සහ පසුව ස්ථානමාරු ලබා ගැනීමත් සමග ඔහුද ගම්පහ රත්නාවලී බාලිකාවේ දරුවන්ට ගුරු හරුකම් ලබා දෙන්නට වුණා. කෙසේ වෙතත් තිලක් මහතාගේ අරමුණ බවට පත්ව තිබුණේ අප පෙර සඳහන් කළ බකමූන සියඹලාව කනිෂ්ඨ විද්‍යාලයට විද්‍යාකාරයක් ඉදිකරදීමයි. කාලයාගේ ඇවෑමෙන් දහසක් දරුවන්ට ගුරු හරුකම් ලබාදුන් මෙම ගුරු යුවල සිය ගුරු ජීවිතයට ඉසිඹුදුන්නද ඔවුන්ගේ පෞද්ගලික මුදලින්ම බකමූන සියඹලාව කනිෂ්ඨ විද්‍යාලයට විද්‍යාගාරයක සිහිනය ලබා දෙන්නට සමත් වූයේ පසුගිය දවසකයි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතායකගේ සහයෝගය ඇතිව මැදිරිගිරිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ශ්‍රමදායකත්වය ඇතිව අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් ලෙසින් ඉදි වූ මෙම විද්‍යාකාරය දරුවන්ගේ සිතැඟිවලට ලබා දුන් වටිනාම දායාදයක් බවට පත්වනු ඇති. ඊනයක් තිබුණා දරුවන් වෙනුවෙන් මම යමක් කළ යුතුයි කියලා. ළමයිගේ දැනීම ආගන්න ඕන ඇත්ත වශයෙන්ම මේ ඔළුවට විතරක් නෙමෙයි අත් දෙකෙනුත් ක්‍රියාත්මක වෙලා. මේ වගේ දරුවන්ට යම් පරීක්ෂණයක් කළා එයා hina වෙන මූණ දකින්න මගේ සීනය. ඒ හීනය අද සැබෑව. මුළුමනින්ම මේ සඳහා වියදම් දරුවේ අපි විශ්‍රාමයට බෙන් ඉතුරු කරකට මුදා. ඒ මම හිතන්නේ මේ ජීවිතය තුළ අපි දෙන්න කරපු ලොකුම පින්කම කියලා අපිට හිතෙනවා. විශ්‍රාමගිය ගුරුයුවලක් ලෙසින් පෞද්ගලික ධන පරිත්‍යාගයත් රත්නවලී බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවනුත් එකතු කරගනිමින් සිදු කළ මේ සුවිසල් විදුතෝතැන්න ගුරු පරපුරකින් විදු පරපුරක් නිමැවීම වෙනුවෙන් වටිනාකම් රැසක් එක්තැන් කරගෙන සිටී. කඳුල විඳ සතුට ලැබුණු තැන ජීවිතය සොයා ගියොහු යන එන දුක සතුට ළඟ hina වුණොහු මේ ඒ ගැන.
සතුට අපි දරාගන්න එක එක විදියට. අවුරුදු 5ක් වයස මේ පුංචි දරුවත් ලොකු සතුටකින් ඒ බව ඔහුගේ මේ නර්තනයෙන්ම පේනව නේද? ලස්සන අව්‍යාජ හිනාවකින් මුව සරසගෙන මේ විදියට නර්තනයේ යෙදෙන්නේ අහමඩ් රෂ්මන්. හොඳට බැලුවොත් පේනව නේද රෂ්මන්ගේ එක කකුලක් කෘතිමව නිර්මාණය කරපු එකක්. එක් කෘතිම පාදය පිටුපස කතාව ගොඩක් සංවේදී. 2015 අවුරුද්ද පුංචි රෂ්මන්ගේ වයස අවුරුද්දක්. අවාසනාවන්ත ලෙස තලේබාන් යුද සටන්වලදී කකුලට වැදුන වෙඩි පහරකින් පුංචි රෂ්මන්ට දකුණු පාදය අහිමි වෙනවා. ඒත් දැන් අහිමි පාදය වෙනුවට රෂ්මන්ට කෘතිම පාදයක් ලැබිලා. ඒ පාදයෙන් හිටගත්ත රෂ්මන් දෝරේ කලාකිය සතුටින් මේ විදියට නර්තනය කියදෙනවා රෝහල් පරිශ්‍රය තුළම. පුංචි වයසට ඔහුට මේ පාදය මහමෙරක් තරම්. කොච්චරද කිව්වොත් ඔහුගේ අනාගත බලාපොරොත්තුව ලෝකය වෙනුවෙන්ම වෙන් කරන්න තරම් ඔහුට මේ සියල්ල මහමෙරක්. දන්නවද ඔහුගේ බලාපොරොත්තුව කවද හරි දවසක වෛද්‍යවරයෙක් බවට පත්වෙලා මිනිස්සුන්ට අහිමි වුණ දේවල් නැවත අයට ලබාදීම. ලෝකය පුංචි රෂ්මන්ට දුන් දේවල් අපහු ලෝකයට පෙරලා ලබා දෙන්න තරම් රෂ්මන්ගේ සිතුම් පැතුම් හරි සුන්දරයි. සමහර යුද කැටුම් මිනිස්සුන්ගේ ජීවිත අහිමි කළා. සමහර තැන් මිනිස්සුන්ගේ අත්පා අහිමි කළා. ඒත් රුදුරු තැන්වල අහිමි වුණ දේවල් දරාගෙන මිනිස්සු අපහසුවෙන් hina වුණා. හරියට පුංචි රෂ්මන් වගේ. ජීවිතය වර එක දෙයක් අපට තිරින කරද්දී වර එක දෙයක් අපිට අහිමි කරනවා. ඒ හැම කඳුලක්ම දුකක්ම අකමැත්තෙන් උනත් දෝතට අරන් hina වෙන එක. ඒක තමයි ජීවිතය. දැන් අවධානය විදෙස් පුවත් වෙත. ඉදිරි පැය 48 තුළ තමිල්නාඩුවේ වර්ෂාපතනය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ඉන්දිය කාලගුණාංශ පෙන්වා දෙනවා. බෙන්ගාල බොක්කේ අඩුපීඩන කලාපයේ බලපෑම සහ මෝසම් වැසි සමය හේතුවෙන් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට තවදුරටත් මහා වැසි ඇද හැලමින් පවතින බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. සාමාන්‍ය මට්ටමට වඩා 75%කට වැඩි වර්ෂාපතනයක් කෙලෙස ලැබීමත් සමග ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශ මෙවන විට ජලයෙන් යටව ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. ජලකැල්මෙන් වැඩිම හානියට පත් ප්‍රදේශ වෙත ජාතික ආපදා ප්‍රතිචාර බලකාය යෙදවීමටද පියවරගෙන තිබෙනවා. දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයේ නව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීම හේතුවෙන් ඉදිරි පැය 48 තුළ තමිල්නාඩුවේ වර්ෂාපතනය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි ඉන්දිය කාලගුණාංශ පෙන්වා දෙන්නේ. එමෙන්ම යාබද ආන්ධ්‍ර ප්‍රදේශ ප්‍රාන්තයේද මහවැසි සමග ඇති වූ ජලගැලීම් හේතුවෙන් පුද්ගලයන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 16 දෙනෙකු අතුරුදන් වුණා. එහිදී තිරුපති පූජා නගරයේද ජලයෙන් යට වී ඇති අයුරු දක්නට ලැබුණා. මේ අතර මාස එකහමාරක පමණ සිට තවමත් විධාරණය වෙමින් පවතින ලාපැල්මා ගිනිකන්දේ බලපෑම හේතුවෙන් දේපල හානි රැසක් සිදුව තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කළේ හිදී හෙක්ටයාර 1500කට අධික භූමි ප්‍රමාණයක් මෙවන විට සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි. එමෙන්ම නිවාස ඇතුළු ගොඩනැගිලි 3000කට අධික ප්‍රමාණයකටද හානි සිදු ඇති බව එරට ආපදා කළමනාකරණ අංශ පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. හෙට නොවැම්බර් 29 වනදා ලොව පළමුවරට බිලිඳු සැත්කමක් සිදු කර ඇත්තේ 1944 වසරේ නොවැම්බර් මස 29 වන දිනයි. එම සැත්කම ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේදී සිදු කර ඇති අතර ඒ අයලීන් සැක්සන් නම් නොමේරු ලෙස උපත ලද දරුවෙකු වෙතයි.
සත්වයෙකු රැගෙන අභ්‍යවකාශගත වූ මර්කරි ඇට්ලස් 5 යානය අභ්‍යවකාශගත කර ඇත්තේ 1961 නොවැම්බර් මාස 29 වන දිනයි. එහිදී ඉනොස් නැමැති චිම්පන්සියෙකු යොදාගෙනයි එම යානය නාසා ආයතනය විසින් අභ්‍යවකාශගත කර ඇත්තේ. අමරිකානු ගවේෂකයෙකු රිචඩ් බර්ඩ් සහ සගයන් තිදෙනෙක් දකුණු ද්‍රවය හරහා පළමු ගුවන් ගමන සිදු කර ඇත්තේ 1929 නොවැම්බර් මාස 29 වන දිනයි. එත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV නිවුස් Facebook පිටුවට ලයික් කරන්න.